Audio Jungle. Audio Jungle. Audio Jungle. හරිද? එතකොට අපි මේකට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සමීකරණය කියලා. එතකොට දැන් එයා කියනවා මූල්‍ය තත්ත්වය පාත පරිදි වේ කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ඒ මහ ලොකු දෙයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ වත්කමුයි වගකීමුයි හිමිකමුයි. රයිට්? ගිහිල්ලා බලන්න පුතා ඒක. එයා දීලා තියෙන මූල්‍ය තත්ත්වය බලන්න. right. ඒක ඇතුලේ දීපල පිරියත උපකරණ තියෙනවා. කීයක්ද? 4,50,000. සමුච්චිත ෂය. right. තියෙනවා 90,000. අදාගය 3,60,000යි. right. පැහැදිලිද? හරි. පුතා මෙන්න මේකේ සමුච්චිත ෂය හයිලයිට් කරගන්න. සමුච්චිත ෂය හරිද? හරි. දැන් ඔයා රතු පෑනක් අරන් ලියාගන්න සමුච්චිත කියන්නේ පුතා එකතුව. සමුච්චිත කියන්නේ එකතුව. අපි අලුත් දේවල් ඉගෙන ගන්නවා. සමුච්චිත කියන්නේ එකතුව. හරිද? right. ෂය කියන්නේ භාවිතා කරද්දී අගය අඩුවීම. ඒක දාගන්න ටියුට් එකේ. භාවිතා කරද්දී අගය අඩුවීම. හරිද? කතා කරන්නේ වෙනදා වගේම කතා කරන්න. අර මොබයිල් ක්ලාස් එකේ වගේ. රයිට්. හරි. මට තේරෙනවා ඒක. රයිට්. එතකොට මේ බලන්නකෝ. දැන් ඔයාගේ ගෙදර වාහනයක් ඇති. රයිට්. පුතා කරන්නේ ප්‍රශ්නාංක 19. ප්‍රශ්නාංක 19 කරන්නේ. රයිට්. දැන් මේ බලන්නකෝ. මේක තියෙන්නේ 2021 අප්‍රේල් 1 දිනට. හරිද? අප්‍රේල් 1ට. දැන් මේ දීපල පිරියත උපකරණ කියන්නේ ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, කාර්යාල උපකරණ, යන්ත්‍ර, ගෘහ භාණ්ඩ ඒවට. දැන් මේ බලන්නකෝ. දැන් මේ right. මෙන්න මෙතන 21/4/1 අප්‍රේල් 1. දැන් අපි මේ විදිහ එතන ගන්න ඕනේ. මේම ගමුකෝ. අපි ගමුකෝ පුතා 2020 අවුරුද්ද 20. එතකොට මේක පටන් ගන්නේ 21/1 ඉවර වෙන්නේ 20/12/31. හරිද? එතකොට මේ 2020 අවුරුද්ද. එතන කලින් එක 2019 ඒකට කලින් 2018. හරිද? දැන් මට කියන්න මෙහෙම. right. ඔයා මෙතනදී
ගෙදරට මෝටර රථයක් ගන්නවා. මෝටර රථයක් ලක්ෂ 10ක් දීලා. දැන් ඔයා මේ අවුරුද්ද පාවිච්චි කරනවා. හරිද? මේ අවුරුද්ද ඉවර වෙද්දී මේ මෝටර රථේ ලක්ෂ 10ක් වටිනවද? 18 අතර එකක වටින්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙතනදී අපි හිතමු ඒකේ අගය අඩු වෙනවා ලක්ෂයක් කියලා. ඒ අඩු වෙච්ච ටිකට අපි කියනවා ෂෙය කියලා. පැහැදිලිද? පැහැදිලිද? වත්කම භාවිතා කරද්දී ඒකේ වටිනාකම අඩු වුණා. ඒ අඩු වෙච්ච ටික අපි කියනවා මොකක් කියලාද? ෂෙය කියලා. දැන් 19 අවුරුද්දේ පාවිච්චි කරනවා. එතකොට ආපහු මේකේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ෂෙය කියලා. පැහැදිලිද? දැන් 21.1 වෙද්දී ඔක්කොම ෂෙය තියෙනවා කීයක්ද? කීයක් ෂෙය තියෙනවද? නෑ. මෙතන අවුරුද්දේ ෂෙය ලක්ෂයයි, මෙතන අවුරුද්දේ ෂෙය ලක්ෂයයි, මෙතනට වෙද්දී ඔක්කොම ෂෙය තියෙනවා ලක්ෂ කීයක්ද? දෙකක්. තේරුණාද? රයිට්. එතකොට මේ ෂෙය මේ ඇවිල්ලා සමුච්චිත ෂෙය. පැහැදිලිද? ඒ කියන්නේ ෂෙය ටිකේ එකතුව. පැහැදිලිද? පෞගිය අවුරුදු ටිකේ ෂෙය වෙච්ච ටිකේ එකතුව තමයි මේ. හරිද? රයිට්. එතකොට දැන් මේ තියෙන සමුච්චිත ෂෙය 90, මේ තියෙන සමුච්චිත ෂෙය 90 කියන්නේ පෞගිය අවුරුදු වල ෂෙය වෙලා මෙතනට වෙද්දී ෂෙය එකතු වෙලා තියෙනවා කීයක්ද? 90. තේරුණාද? තේරුණානේ? තේරුණානේ පුතා? කියන්නකෝ. තේරුණාද? කියන්න. හරි. එහෙනම් මේක හයිලයිට් කරලා ලියන්න. මේකේ අදහස වෙන්නේ ටියුට් එකේම ලියාගන්න. අදහස වෙන්නේ පහුගිය කාලය තුල මේ දේපල පිරියත හා උපකරණවල ෂෙය වීම වරණ තුල දාන්න. අගය අඩුවීම. අපි දැන් ෂෙය වීම නෙමෙයි. හරිද? ෂෙය වීම නෙමෙයි. ෂෙය වීම වල හරිද? වරණ තුල දාන්න. අගය අඩුවීම් වල එකතුව.
එකතුව රුපියල් 90,000ක් බවයි. තේරුණාද? එතකොට පුතා මුළු වත්කම් ටික වෙලා තියෙනවා 6,10,000. 6,10,000. ඒකෙන් අන්න දැන් අපේ සමීකරණය වෙන්නේ පුතා මුළු වත්කම් අපේ සමීකරණය වෙන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්නේ. වගකීම් ධන හිමිකම්නේ. හරි. පුතා මේ හිමිකම කියන්නේ ව්‍යාපාරයේ සත්‍ය අයිතිකාරයා. සත්‍ය අයිතිකරු. පුතා මට කියන්න මේ අයිතිකාරයට අයිති කීයක් තියෙනවද ව්‍යාපාරේ? කියන්නකෝ. කීයක් තියෙනවද? ලාභයයි එයාට අයිති ව්‍යාපාර ලාභය. ආපහු අයිති බිස්නස් එක පටන් ගන්න එයා දාපු ප්‍රාග්ධනය. අන්න. එතකොට මේ වත්කම් ටික එකතුව වගකීම් වලටයි හිමිකමටයි සමාන වෙන්න ඕන. එතකොට මෙයා දීලා තියෙනවා ප්‍රාග්ධනය කීයක්ද? ලක්ෂ 3ක්. හරිද? right. රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය 2,50,000. ඒ අනුව ඒ දෙකෙන් ඇදුන මුළු හිමිකම වෙනවා යාගේ 5,50,000. පැහැදිලිද? හරිනේ? හරි. දැන් අපිට මෙච්චර කල් අපි අදපු ගණන් වල පුතා මෙහෙම එකක් සෙට් උන්නේ. රඳවාගත් ලාභයක් සෙට් උන්නේ. මෙන්න අලුත් එකක් ඇවිල්ලා හයිලයිට් කරගන්න. අලුත් දේවල් අපි දිනෙන් දින ඉගෙන ගන්නවා. ඒතර මේ ටික තමයි සිරිපාදට කිට්ටු කරන්නේ. හරිද? දැන් ඔයා බස් එකේ නැග්ගට වඩා යම් ටික දුරක් ඇවිල්ලා තියෙනවා නේ. දැන් නිට්ටඹුවරිය වගේ පව් කරලා වගේ ඉන්නේ. සාදෙන් අවුලක් නැහැ. තව ටික කාලයක් යද්දී 23 වෙද්දී නල්ල ගහලා බයින්න පුළුවන්. ඉතින් එතනට යන ගමන මේ අපි ටික අලුත් දේවල් ඉගෙන ගන්නවා. දැන් මුලම නෙමෙයිනේ. මොකක්ද මේ රඳවගත්ත ලාභය කියන්නේ? right. හරි. මේ බලන්නකෝ. හරිද? මෙන්න මේ ව්‍යාපාරයේ ලාභය දැන් අයිතිකාරයා අපි තුමු 2018 අවුරුද්දේ 18 අවුරුද්දේ යම්කිසි අවුරුද්දක 2018 අපි 20 කියලා ගමුකෝ. 2020 මේ ව්‍යාපාරයේ උපයනවා ලාභය අපි තුමුකෝ රුපියල් 30,000ක් කියලා. 30,000ක් හරි සන්තෝසයි. හරිද? දැන් ඔයාලා ගෙවල් ගාව කඩේ බලන්න. ඔයා පොඩි කාලේ තිබ්බ කඩේම නේද ගේ ගාව තාම තියෙන්නේ. වෙන මුකුත් වෙලා නැහැ නේ. ඔයා පොඩි කාලේ බඩු ගත්ත කඩේම නේ තාම තියෙන්නේ. ඔව්. ඇයි ඒකට හේතුව? ඔව්. හරිද? ඇයි ඒකට හේතුව? ඒ කඩේ ලාභ ලැබෙද්දී අයිතිකාරයා මොකද කරන්නේ? ගේ ටිකක් හදනවා. ගෙදර තාප්පේ පොඩ්ඩක් බඳිනවා. වාහනයක් ගන්නවා. ට්‍රිප් එකක් යනවා. ඉතින් කඩේ අපි පොඩි කාලේ දැක්කා වගේම තමයි තාම.
තාම එමමයි. ලාභය අයිතිකාරයා මුළුමනින්ම අරගන්නවා. ඔන්න. ලාභය අයිතිකරු මුළුමනින්ම ගන්නවා. ඉතින් උපයන ලාභ එළියට අදින නිසා බිස්නස් එක එකම තැන. ඒ වුණාට රට වටේ ෆුඩ් සිටි හැදෙනවා. කීල් සුප්ප හැදෙනවා. ලාප් සුප හැදෙනවා. නේද? ඒව හැදෙනවා නේද? අර ගෙවල් කාව කඩේමනේ එයත් කරන්නේ. ඒ කඩේ පොඩ්ඩක් වෙනස් විදියට කරනවා. ඉතින් කඩේ වගේ මේකක් තියෙන්න එපෙයි. එහෙම වෙනවද? නෑ. ඒවා රට වටේ ව්‍යාප්ත වෙනවා. ඇයි පුතා එම වෙන්නේ? ඒ ව්‍යාපාර මේ උපයන ලාභ බිස්නස් එකෙන් ඇදලා ගන්නේ නෑ. ඒවා ව්‍යාපාරය ඇතුළෙම තියෙනවා. පැහැදිලිද? තේරුණාද? තේරුණානේ? එහෙනම් මේ රඳවගත්ත ලාභය කියලා කියන්නේ පුතා ගිය අවුරුදු වල දැන් හිතන්න 2020 30000 කිපෙව්වා කියලා. ඒක එළියට ඇදලා නැහැ. ඒක තියලා තියෙනවා. බිස්නස් එකේ තියලා තියෙනවා. අයිතිකාරයා ගන්නෑ. අන්නේම තියලා තියෙන ලාභවලට තමයි අපි කියන්නේ මොකක් කියලාද? රඳවාගත් ලාභය කියලා. තේරුණාද? හරිනේ? රයිට්. එහෙනම් එතන ලියන්න පුතා. එතන මෙහෙම ලියා ගන්න. රයිට්. එතන ලියන්න. ඒක හයිලයිට් කරලා මෙහෙමනේ ව්‍යාපාරයේ ලාභය මෙහෙමනේ ඔන්න. ඔව් ව්‍යාපාරයේ ලාභය අයිතිකරුට ගන්න පුළුවන්. අයිතිකරුට අරන් යන්න පුළුවන්. අරන් යන්න පුළුවන්. හරිද? අරන් යන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරය පහුගිය කාලවලදී උපයපු ලාභ අයිතිකරු අරන් ගිහිල්ලා නැහැ. අයිතිකරු අරන් ගිහිල්ලා නැහැ. හරිද? ඒ නිසා ඒක තාම තියෙනවා. ඒකට අපි රඳවාගත් ලාභ කියනවා. පැහැදිලිද? පැහැදිලි පුතා? රයිට්. ඒක ටියුට් එකේ ලියාගන්න. එතනම මේ 250000 හයිලයිට් කරලා. එතකොට දැන් වගකීම් තියෙනවා. වෙළඳ ගෙවිය යුතු වගකීම තියෙනවා 60000. රයිට්. එතකොට ඒ ටිකේ එකතුව කීයද? 6,10,000යි. හරිනේ? හරිද? රයිට්. එතකොට මෙන්න වත්කම් ටික එකතුව හිමිකමටයි වගකීමටයි සමාන වෙලා පුතා මේ දෙක
highlight කරලා මෙතන ඉඳලා මෙතනට ඊතලයක් දාගන්න. හරිද? ඒක සමාන වෙන්න ඕන. හරි. පුතා එතකොට ගානේ තියෙනවා 21 මාර්තු මාස කියලා. නෑ මාර්තු නෙමෙයි. එතන හදාගන්න පුතා අප්‍රේල් කියලා. මාර්තු නෙමෙයි ඒක. මාර්තු නෙමෙයි. මාර්තු කපලා එතන ලියා ගන්න පුතා අප්‍රේල් කියලා. පැහැදිලිද? right. අප්‍රේල් මාස ගනුදෙනු හා සිදුවීම් පාත පරිදි වේ. දැන් දීලා තියෙනවා පුතා ගනුදෙනු 10ක්. අපිට කියනවා ඒක එයා දීලා තියෙනවා සමීකරණයක් අන්න ඒකට දාන්න කියලා. right. එහෙනම් රූල් කරගන්න පුතා ඒ වගේ සමීකරණයක් අංකය තියෙන අංකය. ඒලා දාගන්න අංකය දිනයක් නැහැනේ අපිට. අංකය වත්කම් ඒ යටතේ වත්කම් තියෙනවා පුතා දීපීයු තොගය වෙළඳ ලැබිය යුතු මුදල් වගකීම් තියෙනවා වගකීම් වෙළඳ ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු හරිද හිමිකම් යටතේ ප්‍රාග්ධනය රඳවාගත් ලාභය රාලාභය කියලා දාමුකෝ රාලාභය හරිද පුතා ගානේ අග බින්දු 3 අයින් කරන්න පුළුවන්ද බලන්න හැම එකකම වගේ ලේසියෙන් අග බින්දු 3 අයින් කරන්න පුළුවන්ද? පුළුවන් නේ. එහෙනම් මම ගාන රූ දහස් වලින් පෙන්නනවා. දාන්න රූ දහස්. ඒ කියන්නේ බින්දු 3 ඉවත් කරලා තියෙන්නේ. බින්දු 3 ඉවත් කරලා තියෙන්නේ. හරිද? right. දැන් මේ බලන්නකෝ. මේක අපේ ව්‍යාපාරය නම් හරිද? මේකට සල්ලි දාන පාර්ශ්වයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි බිස්නස් එක පටන් ගන්න සල්ලි දාන කෙනා. ඒ කියන්නේ සත්‍ය අයිතිකරු. එනේ අර කඩේ මුදලාලි, ගෙවල් ගාව කඩේ මුදලාලි. එයා බිස්නස් එකට සල්ලි දානකොට අපි කියන්නේ ප්‍රාග්ධනය යොදවනවා කියලා. ප්‍රාග්ධනය යෙදවීම. අපි තුමුක ඒක රුපියල් 50000යි කියලා. එතකොට මුදල් තියෙනවා 50000. තව එක්කෙනෙක් ඉන්නවා ඒ බැංකුව අපි යාට කියනවා සත්‍ය නොවන අයිතිකරු. එයා සල්ලි දානකොට අපි කියන්නේ ණය සපයනවා. ණය සැපයීම. අපි තුමුක ඒක 20000යි කියලා. බැංකුව ණයනේ දෙන්නේ. මුදල් 20000යි. ඒ අනුව ඔක්කොම තියෙනවා දැන් කීයක්ද? 70000. ඒතර ඒ 70000න් මෙයාට කීයක් අයිතිද?
සත්‍ය අයිතිකාරයට 50000. මෙයාට අපි කියනවා හිමිකම කියලා. 50000යි බැංකුවෙන් ගත්ත ටික මේක අපිට වගකීමක් නම් අපි එකට කියනවා පුතා වගකීම් කියලා. යාට අයිති 20000. පැහැදිලිද? හරිද? හරි. අපි ව්‍යාපාරේ ගනුදෙනු දිහා බලන්නේ අයිතිකාරයෙක්ගේින්ද ව්‍යාපාරයෙන්ද? ව්‍යාපාරේ පැත්තෙනුයි බලන්නේ. ව්‍යාපාරටයක් නෑ. අර ව්‍යාපාරටයක් නෑ. ඔයා තමයි බලන්න ඕනේ මේ විදියට. ඔයා තමයි මේ විදියට බලන්න ඕන. පැහැදිලිද? රයිට්. දැන් ගාන දාන්න කලින් දැනට තියෙන අගයන් දාගන්න. රයිට්. දාන්න පුතා. ශේෂය දේපල පිරියත උපකරණ 450 තිබ්බට 90ක් ෂේ වෙලා අද වටින්නේ කීයද ඒක පුතා? අද වටින්නේ කීයද? පැහැදිලිද? දැන් මම ඔයාගෙන් අහනවා මේම පුතා ගෙදර ටීවී එක ගත්තේ කීයද? ඔයාගෙන සර් 60000ක් දීලා ගෙනාවේ. මම දැන් කීයද? දැන් නම් සර් 40000ක් තමයි වටින්නේ. පැහැදිලිද? මම පුතා ෆෝන් එක ගත්තේ කීයද? 80000යි. මම දැන් කීයද? දැන් නම් සර් ඒක 30000යි. අන්න ඒ වගේ මේ දේපල පිරියත උපකරණ කියන වත්කම් දේපල පිරියත උපකරණ කියන්නේ මොනවාද? ඒ මොන වත්කම්ද? ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ ගෘහ භාණ්ඩ කාර්යාල උපකරණ. පැහැදිලිද? අන්න ඒ වගේ ඒවා අරන් තියෙන්නේ 450ට. හැබැයි අද වටින්නේ කීයද? ටියුට් එකේ ලියා ගන්න පුතා. ටියුට් එකේ ලියා ගන්න. මේ 360 ගාව 3,60,000 එතන නැත්තේ. එතන ලියා ගන්න. මේවා 4,50,000කට ගත්තට අද වටින්නේ රුපියල් 3,60,000යි. පැහැදිලිද? ඒ 3,60,000 ඉස්සරහා ලියා ගන්න පුතා ටියුට් එකේ. මේවා 4,50,000කට ගත්තට අද වටින්නේ 3,60,000යි. තේරුණාද? ඒ ටික දාගමු පුතා මෙතන. දේපල පිරිත තියෙනවා 360ක්. බලන්න ටියුට් එකේ වෙළඳ තොගේ තියෙනවා කීයක්ද? දැනට කඩේ බඩු තියෙනවා 125ක්. වෙළඳ ලැබිය යුතු කියන්නේ දැන් අලුතෙන්ම නම් ආවේ පුතා යා බලන්න මෙතන මේ කියන්නේ ණය ගැතියා. ණය ගැතියා කියන්නේ ණයට බඩු ගන්න කෙනා. ඒතර යාගෙන් එන්න තියෙනවා 75ක්. ලාච්චුවේ සල්ලි තියෙනවා 50ක්. හරිද? දැන් මම මෙතන නිකන් දාගන්නම් වත්කම් ටික සමාන වෙන්න ඕන. ඔයා දාන්න එපා. මම ඔයාලට මේක පැහැදිලි කරන්න දාගන්නම්. සමාන වෙනවා මේ පැත්තට. හරිද? එතකොට ප්‍රාග්ධනය තියෙනවා 300ක්. ලාභේ තියෙනවා කලින් අවුරුදු වල ලාභේ 250ක්.
වෙළඳ ගෙවිය යුතු. හරිද? මෙතන එක හරියටම ඇවිල්ලා නැහැ නේ. වෙළඳ ගෙවිය යුතු. පැහැදිලිද? පුතා වෙළඳ ගෙවිය යුතු කියන්නේ ණය හිමියා. ණය හිමියා. ඒ කවුද? ණය හිමියා කියන්නේ කවුද? ණයට බඩු දෙන කෙනා. එයාට ගෙවන්න තියනවා කීයක්ද? 60ක් වෙනත් ගෙවිය යුතු නැහැ. වෙනත් ගෙවිය යුතු නැහැ. පැහැදිලිද? පැහැදිලිද පුතා? right. වෙනත් දේවල් ගෙවන්න නැහැ. අපි ගෙවන්න තියෙන ණයමියට විතරයි. තේරුණාද? හරිනේ? හරි. දැන් ඔන්න අප්‍රේල් මාසේ වෙච්ච ගනුදෙනු අංක 1. දැන් අයිතිකාරයා අප්‍රේල් 1 වෙනි දින පුතා යටින් ඉරක් ගා ගන්න. අප්‍රේල් 1 වෙනි දින කියන එකට යටින් ඉරක් ගා ගන්න. හරිද? හරි. මොකක්ද වෙන්නේ? පිරිවැය 150ක් වූ මෝටර රථයක් අමතර ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. right. මේ අයිතිකාරයා බිස්නස් එකට මෝටර රථයක් දානවා. දාද්දි ව්‍යාපාරේ මෝටර රථ ටික මොකද වෙන්නේ පුතා? වැඩි වෙනවා. මෝටර රථ කියන්නේ මොකක්ද? වත්කමක්. මොන වත්කමක්ද? මොන වත්කමක්ද? දේපල පිරියත උපකරණ. මේ කිව්වේ මොනවාද? ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, මෝටර රථ, ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ වගේ. අන්න ඒ කියන වත්කම් වැඩි වෙනවා. අයිතිකාරයා දාද්දී ව්‍යාපාරයේ මෝටර රථ ටික වැඩි වෙනවා. එහෙනම් මේක වැඩි වෙනවා පුතා කීයකින්ද? ධන 150කින්. හරිද? කවුද මේක දැම්මේ? අයිතිකාරු. දැන් මේ බලන්නකෝ. මෙයාට දැනට අයිතිය තියෙනවා කීයක්ද? දැනට කීයක් අයිතිද? 50000. මෝටර රථය දැම්මම එයාගේ අයිතිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් එයාගේ හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනය 150කින්. පැහැදිලිද? right. යන්න දෙවනි ගනුදෙනුවට. right. පිරිවැය 60ක් වූ භාණ්ඩ මුදලින් 20ක් පමණක් ගෙවා මිලදී ගැනීම. අපි යනවා ව්‍යාපාරයට බඩු ගේන්න. ඔන්න මෙයා ඉන්නවා. අපි යන මේ බඩු කීයද? එයාගෙන මේවා 60යි. අපිට ගන්න බැරිද? එහෙනම් අවුලන්නේ අරන් යන්න තමයි, මේවා විකුණන්න තමයි තියෙන්නේ. මං කියන හැබැයි 60ක් නෑනේ. යන කීයද තියෙන්නේ? අපි වෙන 20යි තියෙන්නේ. එයා කියනවා එහෙනම් ඔයා 20 දීලා බඩු ටික අරන් යන්න. ඒතර පුතා මම මෙයාට ගෙවනවා කීයද දැන් මුදල්?
20ක්. මුදල් 20ක් දීලා මෙයාගේ බඩු ටික අරගෙන එනවා. හරිද? එතකොට දැන් 20ක් ගෙවද්දි ව්‍යාපාරේ මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා ඍණ 20කින්. පැහැදිලිද? හරි. දැන් සල්ලි ගිහිල්ලා ව්‍යාපාරයට එනවා බඩු වගයක්. කීයක බඩු වගයක් දෙන්නේ? 60ක බඩු වගයක්. එද්දී ව්‍යාපාරය ඇතුළේ තියෙන තොගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කීයකින්ද? 60කින්. දාන්න ධන 60යි. පුතා සමානයිද? මේ පැත්ත එකතුව මේට සමානද? නෑ. සමාන නෑ. එහෙනම් මේ බඩු වල වටිනාකම කීයද? එහෙනම් එයාට කීයක් දෙන්න ඕනද? 60ක් දෙන්න බැයි. දුන්නේ කීයද? එහෙනම් මෙයාට තව 40ක් ගෙවිය යුතුයි. පුතා ණයට බඩු දෙන කෙනාට කවුරු කියලාද කියන්නේ? ණය හිමියා. ණයට බඩු දෙන මෙයාට අපි කියන්නේ ණය හිමියා. නව විෂය නිර්දේශයේ මෙයාට කියන්නේ කවුරු කියලාද? වෙළඳ ගෙවිය යුතුද කියලා. එහෙනම් මේ ඉන්නේ එයාට ගෙවන්න තියෙන ගාන 40කින් වැඩි වෙනවා. දැන් සමානයිද දෙපැත්ත? ඔව්. පැහැදිලිද? යන්න අංක 3ට. මොකක්ද වෙන්නේ? පිරිවැය 80ක භාණ්ඩ තොගයක් 120කට ණයට විකුණන ලදී. දෙවා දන්නවා අපි බිස්නස් කරන්නේ ගෙනාපු ගානටම බඩු දෙනවද? නෑ. එහෙනම් දැන් ඔන්න අපි 80ට ගෙනාපු බඩු වගයක් විකුණනවා. ඒතර ව්‍යාපාරය ඇතුලේ තියෙන තොග මොකද වෙන්නේ? අඩු වෙනවා. කීයක තොගයක්ද? 80ක තොගය එළියට යනවනේ. තොගය කියන්නේ වත්කමක්. ඒක අඩු වෙනවා දැන් කීයකින්ද? 80කින්. right. තොගය එළියට ගියා. හරිද? මේක ගන්නවා යම් පුද්ගලයෙක්. ණයටනේ දෙන්නේ. ණයටනේ දෙන්නේ. ඒ ණයට ගන්න කෙනාට අපි කවුරු කියලාද කියන්නේ? ණය ගැතියා. මෙයාට මේක අපි කීයටද දෙන්නේ? 120කට. 120කට. මෙතර වෙලා අපිට ණය ගැතියෙක් හිටියද? නෑ. එහෙනම් අපේ දැන් ණය ගැතියෙක් වැඩි වුණාද නැද්ද? ණය ගැතිය කියන්නේ වත්කමක්. එහෙනම් ඒක වැඩි වෙනවා. වෙළඳ ලැබිය යුතු වර්තමාන කියන්නේ වෙළඳ ලැබිය යුතු එය වැඩි වෙනවා 120කින්. පැහැදිලිද? දෙපැත්ත සමානද? නෑ. දැන් මේ බලන්නකෝ. 80ට ගත්ත බඩු වගයක් 120ට විකුණන්නේ කීයක් ලාභද? ලාභය මේ ගනුදෙනුවේ ලාභය 40යි. කාටද පුතා ලාභය අයිති? සත්‍ය අයිති කවුරුට? එහෙනම් දෙන්න. මේ තියෙන්නේ ඔන්න හිමිකමේ තියෙන ලාභය එළියට අරගෙනද නැද්ද? ලාභය අරන්. ලාභය එළියට අරන්. එහෙනම් දැන් මේ කලින් අවුරුදු වල තිබ්බ ලාභ වලට මේ ලාභයත් එකතු වෙනවා. පැහැදිලිද? right.
පුතා මේම ගණන් පාස් පේපර්ස් පොතේ තියෙනවා පාස් පේපර්ස් පොතේ තියෙනවා. හරිද? නිසා අපි මේ ක්ලාස් එක කරන්නේ සිල්ලර ගණන් නෙමෙයි අදන්නේ චූටි චූටි ඒවා නෙමෙයි අදන්නේ එක්සෑම් ලෙවල් එකේ. හරිද? ඔයා පාස් පේපර්ස් පොත පෙරලලා බලන්න. ඔයාට සැටිස් වෙයි මේ ටියුට් එකෙත් දැන්ට අපි පාස් පේපර්ස් ගන්න එකක් ඇදුවා. තව ගණන් කීපයක් පාස් පේපර්ස් උත් හදනවා. හරිද? ඒතර ඔයාට සැටිස් වෙයි. හරිද? හරි. අවසාන වෙන්න ඕනේ ඒකනේ. ඔයා විභාග ලියන්නනේ යන්නේ. ඒ ලොල් වලට පන්ති ඇවිල්ලා ඕ ලොල් එක්සෑම් එක නෙවෙයි ලියන්න යන්නේ. රයිට්. හරිද? හරි. 4 පුතා හොඳ ගනුදෙනුවා. හොඳ ගනුදෙනුවා. රවුම් කරගන්න. එයා කියනවා ණයට විකුණන ලද භාණ්ඩ වලින් පිරිවැය 8ක් වූ බඩු තොගයක් ආපසු හරවා එවීම. රයිට්. පුතා මේ බල. මම ඉස්සෙල්ලා පිරිවැය 80ක බඩු කීයටද වික්කේ? දැන් මෙයා කියනවා ඒ වික්කේ ඒවයින් පිරිවැය ඔබිනු 80ක බඩු 120කට වික්කම කීයක් ලාභද? කීයක් ලාභයිද? 40ක්. දැන් මෙයා එවනවලු බඩු වගයක් රිටර්න්. ඒ එවන බඩු වල පිරිවැය කීයද? 8යි. දැන් මම බලන්න ඕනේ ඒක කීයටද යාට වික්කේ කියලා. පැහැදිලිද? හරි. දැන් මම යනවා ඒක හොයන්න. ඒක මම යනවා හොයන්න පෙර වැඩවල. පුතා ඔයා රූලක් කර රූලක් නම් ගනුදෙනු දැම්මේ. ඔයා මේ සටහන් කරේ රූලක් කර රූලක් නම් තව රූල් 13ක් විතර ඉඩ තියන්න. 13ක් විතර ඉඩ තියන්න. එහෙම නෙමෙයි නම් රූල් 8ක් විතර ඉඩ තියන්න. ඒ ඇති ආ. එහෙම නෙමෙයි නම් රූලක් කර රූලක් නෙමෙයි නම් රූල් 8ක් ඉඩ තියන්න. රූලක් කර රූලක් දැම්මනම් රූල් 13ක් ඉඩ තියලා ලියන්න පෙර වැඩ කියලා. පෙර වැඩ කියලා. රයිට්. පෙර වැඩ. මම මෙතන පොඩ්ඩක් මැකුවේ. හරිද? රයිට්. පුතා අනිවාර්යෙන් පෙර වැඩ කියලා ලියද්දි කොම්බුව ලියන්න. දාන්න දැන් පෙර වැඩවල පළවෙනි එක ආපසු එව් භාණ්ඩවල පිරිවැය දීලා තියෙනවනේ. විකුණුම් වටිනාකම සෙවීම. පැහැදිලිද? රයිට් පුතා හොඳට අහන් ඉන්නේ. වෙන වැඩ කරන්න නම් එපා පුතා. මේක හොඳ ගනුදෙනුවක් ඈ. හරිද? ලිව්වද? හරි. දැන් මේමයි. අපි ගත්ත ගානට බඩු විකුණනවද? නෑ. එහෙනම් අපි පිරිවැයට එකතු කරන අපිට ඕන ලාභය. පැහැදිලිද? හරි? එකතු කරලා අපි විකුණුම් මිල නියම කරනවා. හරිද? හරිනේ? හරි. දැන් ඉස්සෙල්ලා ගනුදෙනු අංක 3 ණයට වික්කා. ණයට විකිණීම. හරිද? වික්කනේ එතන.
ණයට විකිණීම. ඒක මම කන්නම්. 3 ණයට විකිණීම. විකිණීම. හරිද? කීයක බඩු වගේක්ද වික්කේ පුතා? කීයක බඩු වගේක්ද වික්කේ? 80ක බඩු වගයක් කීයටද වික්කේ? 120ට. කීයක් ලාභද? 40ක් ලාභයි. ඔන්න දැන් ඒ වික්ක බඩු හරවලා එවනවා. ආපසු එවීම. එතකොට එයා කියනවා ඒ වික්ක බඩු හරවලා එවනවා. ඒ එවන බඩු වල පිරිවැය කීයද? 8යි. මම ලාභේ දන්නෙත් නෑ. ඒ බඩු වලට අදාළ විකුණුම් මිල දන්නෙත් නෑ. එහෙම නේ පුතා. හරි. දැන් හොඳට බලන් ඉන්න. 80ක බඩු 120ට නම් වික්කේ. ඒක ඇතුලේ තිබුණ රුපියල් 8ක භාණ්ඩේ කීයටද වික්කේ? 12ට නේ. පැහැදිලිද? 80ක බඩු 120ට වික්කනම් ඒක ඇතුලේ තිබ්බ රුපියල් 8 භාණ්ඩ කීයටද විකුණුනේ? කීයටද? 12ට. අර ලේසියිනේ මේ බිඳුව කැපෙද්දි මේ බිඳුව කැපෙන්න ඕන. තේරුණාද? දැන් මම කියනවා මේම. එයා එව්ව බඩු වල පිරිවැය 8 නෙමෙයි. 8 නෙමෙයි. 13යි. කාලවරින්කෝ. දැන් කීයද විකුණුම් මිල? 13 නම්. එතකොට එනවද? දැන් හැම වෙලේම බින්දු කැපෙනේවා දෙයිද? හැම වෙලේම මේ විභාගෙ දෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒක හොයන්න ක්‍රමයක් තියෙන්න ඕන නේද? හරි. එහෙනම් ඔයෙමු. දැන් මෙතනින් මට කියන්න 8ක බඩු කීයටද විකුණන්න ඕනේ එහෙනම්? 12ට. 80 බඩු 12 120ට වික්කනම් 8 බඩු කීයටද විකුණන්න ඕන? 12ට. එහෙනම් ඒක ගන්න ක්‍රමයක් තියෙන්න එපා පුතා. එයා ඔයාට 8 දුන්නානේ. 8 දුන්නා නේද? මේක දීලා තියෙනවනේ. එහෙනම් ඒක ගන්නවා 8යි. හරිද? ඒ 8 උඩින් සමාන කීයටද? 80ට. එහෙනම් ඒ 8 සමාන වෙන 80ෙන් බෙදනවා. හරිද? ඔයාට දැන් ඔයා ගන්න ඕනේ මොකද්ද? විකුණුම් මිල. ඒක උඩින් කීයද? ඔයා ගන්න ඕන එකෙන් වැඩි කරනවා. මේක ගත්තා, මේක දීලා තියෙනවනේ. සමාන වෙන එකෙන් බෙදුවා, හොයා ගන්න ඕන එකෙන් වැඩි කරා. පැහැදිලිද? හරි. දැන් මේ බලන්න. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ අටට මේ අට කැපෙනවා. හරිනේ? ඒතර උත්තරේ කීයද? 12යි. හරිනේ අරක ආවනේ. හරි. දැන් ඒ වගේම ලාභෙත් හොයන්න බැරිද? ඉතින් ඔයාගේ ඇයි හොයන්නේ ඉතින් 8ක 12ට වික්කනම් මෙතන 4යිනේ කියලා. පේනවනේ? හරි කමන්න අපි හොයමුකෝ. දැන් මම මේක ගන්න ක්‍රම දෙකක් ඔයාට කියන්නම්.
මොකද මම මේ ඔයාව ට්‍රේන් කරනවා මේ ඉස්සරහට ලොකු ගණන් හදන්න. 8 තියෙනව නේද? 8 උඩින් සමාන කීයටද? එහෙනම් බෙදනවා කීයෙන්ද? 80. හොයා ගන්න ඕනේ මොකද්ද දැන්? ඒක උඩින් කීයද? එහෙනම් වැඩි කරනවා කීයෙන්ද? 40න්. ගන්න මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේ අටට මේ අට කැපෙනවා. උත්තරේ කීයද? අර ඔයා හිතපු අතර ආවනේ මේ දෙක අතර වෙනස. දැන් ඔයා ආයි මේම. සර් මේක හරියමද? මේක හැම වෙලේම හරියනවද? එහෙම එනවද නැද්ද ගැටලුවක්? එනවා. ඒක හරියට හරියනවා නම් දැන් 12 තියෙනවනේ. ඒක අරගෙනත් හදන්න පුළුවන්ද බැරිද? බලමු අදල එනවද කියලා. දැන් 12 ගත්තා. ඒක උඩින් සමාන කීයටද? බෙදනවා 120න්. හොයා ගන්න ඕනේ මොකද්ද? ලාභේ. ඒක උඩින් කීයද? එහෙනම් හොයා ගන්න ඕන එකෙන් වැඩි කරා. බලන්න දැන් එනවද කියලා. මේ බිඳුවට මේ බිඳුව. මේ 12ට මේ 12. ඔය එන්නේ. පැහැදිලිද? කෙල්ලෝ ටික පැහැදිලිද? හරිද? එතකොට මේ මෙතඩ් එක පුතා ඔළුවේ තියාගන්න. මේක සිරිපාදයක්දි මාගිරි දඹෙත් ආපහු ඕන වෙනවා. හරිනේ? හරි. දැන් බලන්න. අර ණයට වික්ක බඩු ටික ආපහු බිස්නස් එකට එනවා. කීයක බඩු වගේක් දෙන්නේ? කීයක බඩු වගේක් දෙන්නේ පුතා? 8ක. එතකොට ණයට වික්ක ටික ආපහු එනවා. එද්දි ව්‍යාපාරය ඇතුලේ තියෙන තොගේ මොකද වෙන්නේ දැන්? වැඩි වෙනවා. කීයකින්ද? 8කින්. පුතා දැන් ඒ 8 මං එයාට දුන්නේ කීයටද? 8ක බඩු එයාට කීයටද විකුණලා තිබ්බේ? 12ට. 80ක ඒවා 120ට. හැබැයි ඒක ඇතුළේ තිබ්බ 8 බඩුවදී කීයටද දීලා තිබ්බේ? 12ට. දැන් මට යාගෙන් මේ ඉන්නේ යා 120ක් ඉල්ලන්න පුළුවන්ද? බෑ. එයාගේ මොන 120ක්ද? මම බඩුවක් අය රිටර්න් නෙව්වේ. ඒකේ ගාන අඩු කරන්න. ඒ බඩු දීලා තිබ්බේ 12ට. ඒකේ ගාන මෙතනින් දැන් අඩු කරනවා. පැහැදිලිද? හරිද? දැන් මේ බඩු වික්කම මට කීයක ලාභයක් තිබ්බද? 4ක. ඒ බඩු වල ලාභය කීයද? 4යි. දැන් ඒ ලාභේ මට තියනවද? නෑ. කලින් වගේ ලාභි දැන් මට නෑ. එහෙනම් මේ 80ක බඩු 120ට විකුණද්දී 40ක් ලාභ තිබ්බා. ඒ ඇතුලේ තිබ්බ 8ක බඩු රිටර්න් ආවා. ඒකේ ලාභය 4 දැන් මට නැති වෙලා යනවද නැද්ද? එහෙනම් මගේ ලාභය දැන් 40 නෙමෙයි 4කින් අඩු වෙනවා. පැහැදිලිද? යන්න ඊළඟ ගනුදෙනුව වෙළඳ ලැබිය යුතු ණය ගැතියන්නට රුපියල් 2ක වට්ටමක් ලබා දීමෙන් පසු ලද මුදල 18යි. right. දැන් ණය ගැතියා කියන්නේ පුතා අපෙන් ණයට බඩු ගත්ත කෙනානේ. පැහැදිලිද? හරි. මෙයාට මම දෙනවලු දුන් වට්ටමක්. දුන් වට්ටමක්. ඒ කියන්නේ සල්ලි එපා කියනවා. කීයක්ද? කීයක්ද? 2ක්.
මං කියනවා මට රුපියල් 2ක් එපා. බැලන්ස් එක දෙන්නකෝ. දෙන්න කිව්වම මෙයා සල්ලි ගෙනල්ලා දෙනවා කීයක්ද මුදල්? කීයක් ගෙනවද? කීයද පුතා ගේන්නේ? 18. එහෙනම් මට කියන්න මිනිස්සයාගෙන් කීයක් ලැබෙන්න තිබ්බද? එහෙනම් ඒක ගානේ ලියා ගන්න. ලද මුදල 18යිනේ. එතන ලියා ගන්න. එහෙනම් ලැබෙන්න තිබ්බ මුළු ගාන 20යි. එහෙනම් ලැබෙන්න තිබ්බ මුළු ගාන 20යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. දැන් නම් ගනුදෙනුව බලමු අංක 5. right. ණයගැතිය සල්ලි ගේනවා. එතකොට ව්‍යාපාරය ඇතුලේ මුදල් ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒක වැඩි වෙනවා 18කින්. දැන් ණයගැතිය මොකද වෙන්නේ? දැන් අපි මෙයා නිමල් කියලා. දැන් ඒට නිමල්ගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්ද? බෑ. එහෙනම් නිමල් කියන ණයගැතියා මට නැති වෙලා යනවද නැද්ද? කීයකින්ද? ඇයි 20කින් නැති වෙන්නේ? එයා සල්ලි දුන්නේ 18යිනේ. මම ඉතිරි දෙක එපා කිව්වද නැද්ද? ඉතිරි රුපියල් 2 එපා කිව්වා. එහෙනම් ඒක මට ලාභයිද පාඩුයිද? පාඩුයි. පාඩු ගිණුම්කරණය සලකන්නේ වියදම් ඇටියට. මෙච්චර වෙලා වියදමක් තිබ්බද? නෑ. එහෙනම් මගේ වියදම වැඩි වුණා. වියදම වැඩි වෙද්දි ලාභේ අඩු වෙනවා. එහෙනම් දාන්න පුතා මෙතන ලාභේ යටතේ ඍණ 2යි. දොමින්න අලුතෙන් ආපු ළමයි බලයි මොකද උනේ කියලා. එයි. හරි. පුතා මේමයි. හරිද? ලාභෙන්නේ කොහමද? පුතා ලාභෙන්නේ කොහමද? රයිට් මම ඒක මෙතනට ගන්නද? මෙයා වයින් කරලා. ලාභෙන්නේ කොහමද පුතා? ආදායමෙන් අඩු කරනවා මොකද්ද? වියදම. එතකොට දැන් නිකන් හිතන්න නිකන් ආදායම රුපියල් 150යි. වියදම 100යි. එහෙනම් ලාභේ කීයද? 50යි. පුතා දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින පාඩු ගිණුම්කරණය සලකන්නේ මොන හැටියටද? වියදම් හැටියට. මෙච්චර වෙලා අපිට වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද උනේ? වැඩි වුණා. ඒතර මේ වියදම වැඩි වෙද්දී ලාභෙ මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න ඒකයි පුතා මේ ලාභෙන් ඒක අඩු කළේ. මේ ලාභෙන් ඒක අඩු කළේ. පැහැදිලිද? තේරුණාද? හරි. කවුරු පුතා තේරුන්නේ නැත්නම් කියන්නේ. හරි. ඊළඟට අංක 6. අංක 6. දාන්න පුතා අංක 6 කියලා. right. මොකක්ද අංක 6න් කියන්නේ? රුපියල් 30ක වෙළඳ ගෙවිය යුතු ණයහිමියන්ගෙන් 3ක ලද වට්ටමක් ලද අතර ඉතිරිය පියවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. right.
පුතා මෙන්න අපේ ණයමියෙක් ඉන්නවා. හරිද? වෙළඳ ගෙවිය යුතු ණයමියා. එයාට ගෙවන්න තියනවලු රුපියල් 30ක්. මෙයාට ගෙවන්න තියනවලු 30ක්. මෙයා මට ලද වට්ටමක් දෙනවා කීයකද? ඒ කියන්නේ ලද වට්ටමක් දෙනවා කියන්නේ මොකක්ද? එයා ඒ රුපියල් 3 එපා කියනවා. හරිද? එතකොට එයා කියනවා එයා 3ක් එපා කිව්වම අපි සල්ලි ගෙව්වලු. ඉතිරිය. එහෙනම් 3ක් එපා කිව්වනම් කීයද දැන් ගෙවන්න ඕනේ යාට? 27. එහෙනම් අපි මුදල් ගෙවන්නේ කීයද පුතා? 27යි. පැහැදිලිද? පුතා එතන ටියුට් එකේ ලියා ගන්න, ටියුට් එකේ ලියා ගන්න. ටියුට් එකේ ලියා ගන්න. ඉතිරිය සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. එතන ලියා ගන්න. එහෙනම් සල්ලි ගෙවන්නේ 27යි. එහෙනම් සල්ලි ගෙවන්නේ 27යි. හරිද? හරි. දැන් අපි එක දාමු මෙතනට. අපි මුදල් ගෙවනවා 27ක්. ඒතර ව්‍යාපාරේ මුදල් ටික යනවා. ඒතර ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒ අඩු වෙනවා කීයකින්ද? 27කින්. දැන් අපි දුන්න ණයමියා සමන්. දැන් සමන් අපිව දැක්කම සල්ලි ඉල්ලනවද? ඒ අර සල්ලි ගන්න පුරුවන්ද කියලා? ඒ මානවද? නෑ. එහෙනම් දැන් අපිට ණයමියෙක් නැතුව යනවා. පැහැදිලිද? එහෙනම් ණයමියා මොකද වෙන්නේ? අඩු වෙනවා. ණයමියට වර්තමාන කියන්නේ මොකක් කියලාද? වෙළඳ ගෙවිය යුතු දේ. එයා අඩු වෙනවා කීයකින්ද? ඇයි එහෙම අඩු වෙන්නේ? 27නේ සල්ලි ගෙව්වේ. ඇයි 30ක් අඩු වෙන්නේ? ආයා රුපියල් 3ක් එපා කිව්වා. එපා කිව්වා. ඒකයි ඒ. පුතා දැන් දෙපැත්ත සමානද? නෑ. සමාන නැත්තේ මෙන්න මේ ලද වට්ටම නිසා. තේරුණාද? දැන් අපි ගෙවන්න තිබ්බ ගාණ තමයි අඩු උනේ. ණයමියට ගෙවන්න තිබ්බ ගාණ අඩු උනේ. ලාභයිද පාඩුයිද පුතා? එයා එපා කියනවා. ගෙවන්න තියෙන ගාණ එපා කියනවා. ලාභයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින පාඩු වියදම්. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින ලාභ ආදායම්. මෙච්චර වෙලා ඒම ආදායමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ ආදායම දැන් මොකද උනේ? ආදායම වැඩි වුණාම ලාභේ වැඩි වෙනවා. එහෙනම් දාන්න පුතා ගිහිල්ලා රඳවාගත් ලාභෙට එකතු කරන්න රුපියල් 3ක්. පැහැදිලිද? හරිනේ? හරි. 7 දාන අංක 7. right. මොකද්ද කියන්නේ යා? රක්ෂණ ගාස්තු ගෙව්වලු කොච්චරද පුතා? 25ක්. රක්ෂණ ගාස්තු ගෙව්වා 25යි. පුතා රක්ෂණ ගාස්තු ගෙවද්දී ව්‍යාපාරේ සල්ලි ටික ව්‍යාපාරෙන් එළියට යනවා. පැහැදිලිද? එතකොට ව්‍යාපාරේ ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? මේක එළියට යද්දී අඩු වෙනවා. මුදල් කියන්නේ මොකක්ද?
එහෙනම් ඒ වත්කම අඩු වෙනවා කීයකින්ද? 25කින් දාන්නේ නම් මුදල් යටතේ ඍණ 25යි. පැහැදිලිද? උදා මුදල් ගලාගෙන යාමේ ප්‍රවාහයන් ව්‍යාපාරික සල්ලි එළියට යන මාර්ග අපි කියන්නේ මොනවා කියලාද? වියදම්. එහෙනම් එබැවින් රක්ෂණ ගාස්තු ගෙවද්දි සල්ලි එළියට යනවා. සල්ලි එළියට යන මාර්ග වියදම්. එබැවින් රක්ෂණ ගාස්තු වියදමක්. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. පැහැදිලිද? පැහැදිලිද? මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද උනේ? වැඩි වුණා. වියදම වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. එහෙනම් ලාභෙන් අඩු කරන්න පුතා ඍණ 25ක් ආසයි. හරිද? හරිනේ? ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ. ඒ ඍණ එකතු වෙනවද කියන්නේ? ඔව් මේ හරි කොයි හරියද? කොයි හරියද? දැන් ඔයා මෙන්න මේක එකතු කරන්න ගියොත් මොකද වෙන්න ඕනේ? 70 පාට 120ක් එකතු කරනවා. ඒකෙන් 12ක් අඩු කරනවා. ආපහු 20ක් අඩු කරනවා. එහෙමයි. පැහැදිලිද? තේරුණාද? ඒ පල්ලට ගණන් එකතු කරන්නේ. මෙතන 60යි 40යි 100යි 30ක් අඩු වුණා 70යි. ඒ විදියට. පැහැදිලිද? හයවෙනි එකේ මෙතනද? නෑනේ පුතා. මේ එක පැත්තක්. වත්කම් ටික සමානයි මේ පැත්තට. මේ තියෙන්නේ. මේ වත්කම් සමානයි වගකීම් දනිමිකම්නේ. හරිද? එතකොට දැන් මේ පැත්තට වත්කම් පැත්තට වෙච්ච බලපෑම කීයද? ඍණ 27යිනේ. හරිද? හරිනේ. එතකොට වගකීම් ටිකටයි මිකමටයි සමාන වෙන්න ඕන. එතකොට ඒ පැත්තට වෙච්ච බලපෑම කීයද? ඍණ 30යි ධන 3යි. බලපෑම කීයද? ඍණ 27යි. සමානයි නේද දෙපැත්ත? මේ පැත්තට ඍණ 27ක් බලපෑම මේ පැත්තෙත් අඩු වෙනවා ඍණ 27ක් බලපෑම. දෙපැත්ත සමානයි. තරාදිය බැලන්ස් අන්බැලන්ස් වෙන්නේ නැහැ. දෙපැත්තම සමානයි බැලන්ස්. හරිද? තේරුණාද? හරිනේ. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකාරය බිස්නස් එක පටන් ගන්න දාන සල්ලි. පැහැදිලිද? අයිතිකාරය බිස්නස් එක පටන් ගන්න දාන සල්ලි. ලාභ කියන්නේ මොකද්ද? බිස්නස් එකේ බඩු විකුණලා ඔයා එකතු කරගන්න සල්ලි. භාණ්ඩ විකුණලා එකතු කරගන්න සල්ලි ටික තමයි රඳවගත්ත ලාභේ. ලාභය කියන්නේ. ප්‍රාග්ධනය කියන්නේ බිස්නස් එකක් ආරම්භ කරන්න අයිතිකාරය දාන සල්ලි. පැහැදිලිද? ඒක සල්ලි වලින් දාන්න පුළුවන්. වෙන වත්කම් වගකීම් පරිගණකයක්, ගෘහ භාණ්ඩයක්, යන්ත්‍රයක් ඒ ඕන එකක් දාන්න පුළුවන්. පැහැදිලිද? ඒ අයිතිකාරය දාන ඒවා. ලාභ කියන්නේ බිස්නස් එක පටන් ගද්දී පටන් අරන් ඉවර වෙලා බඩු විකුණලා එකතු කරගන්න සල්ලි. භාණ්ඩ විකුණලා. තේරුණාද? රයිට්. යන්න පුතා 8. පිරිවැය 8ක් වූ තොගයක් හානි වී ඇත. පුතා අපි මාන්සි වෙලා බිස්නස් එක කරනවා. ඒ අතරේ ලංකාවේ නිලියක් ඇවිල්ලා ඇඳුම් ටික උස්සන් යනවා. දැන් මොකද වෙන්නේ?
ව්‍යාපාර ඇතුළේ තියෙන තොගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර තොගේ කියන්නේ වත්කමක්, ඒක අඩු වෙනවා ඍණ 8කින්. ඍණ 8කින්. හරිද? දැන් නිලියක් කිස්සුවා කියලා මේ වෙනම දෙයක්ද? අපිට පාඩු නැද්ද ඒක? පාඩුයි. පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ වියදම් ඇටියට. මෙච්චර වෙලා අපිට එහෙම වියදමක් තිබ්බද? එහෙම වියදමක් තිබ්බද? නෑ. එහෙනම් අපේ වියදම දැන් මොකද වෙන්නේ? තව මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. මේ තියෙන වියදමට මේකත් ආවම මේ වියදම තව වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දි ලාභේ අඩු වෙනවා. එහෙනම් ගිල දාන්න පුතා රඳවාගත් ලාභේ ඍණ 8යි. වියදම වැඩි වෙලා ලාභේ අඩු වුණා. ලංකාවේ නිලියෙම තමයි. ඉස්සර ඇඩ් එකක් ගියා. ලංකාවේ නිලියක් ඇවිල්ලා කියනවා මගේ සමේ සිනිඳු බව ගැන කාටත් රාසක් නෙමේ කියලා. මම බැලුවා කොහොමද හැමෝම දන්නේ කියලා. රයිට්. හරිද? දැන් 9 වෙනි ගනුදෙනුව තියෙන්න ඕනේ මේම. අප්‍රේල් මාසයට අදාළව ලද විදුලි පිල්පත 15ක් වන අතර එය අප්‍රේල් මාසය අවසාන වන විටත් මුදලින් ගෙවා නොමැත. පැහැදිලිද? පැහැදිලිද? එහෙම තියෙන්නේ. නැවත බලන්න ඒක තියෙන්න ඕනේ මේ විදියට. අප්‍රේල් මාසෙට අදාළව ලද විදුලි බිල්පත රුපියල් 15000ක් වන අතර එය අප්‍රේල් මාසයේ අවසාන වන විටත් මුදලින් ගෙවා නොමැත. හරිද පුතා? හරි. දැන් මේ தත්ත්වය තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. මේ මාසේ ලයිට් බිල් එනවා 15යි. ගෙවන්නේ. ඔන්න අප්‍රේල් මාසේ ලයිට් බිල ආව ගෙවන්නේ. හරිද? 4යි 1 4යි 30 මේ මාසේ ලයිට් බිල 15යි. ගෙවන්නේ. ගෙව්වේ නැත්තම් එය ගෙවන තුරු මට මොකක්ද? වගකීමක්. මතක නැත්තම් උපචිත සංකල්පය අපි කරා ගිහිල්ලා වීඩියෝ එක බලන්න. හරිද? ඒතර යම් වියදමක් ගෙවලා නැත්තම් එය ගෙවන තුරු මට මොකක්ද පුතා? වගකීමක්. මෙච්චර වෙලා මට එහෙම වගකීමක් තිබ්බද? නෑ. එහෙනම් මගේ වගකීම මොකද උනේ දැන්? වැඩි වෙනවා. යන්න පුතා 9 කෙලින් වගකීම් වල මේක ණයමියන්ට ගෙවන්න ඕන එකක්ද? නෑ. එහෙනම් මේක වෙනත් ගෙවිය යුතු එකක් නෙමේද? අන්න වෙනත් ගෙවිය යුතු එකක්. ණයමියන්ට ගෙවන්න ඕන එකක් නෙමෙයි. පැහැදිලිද? අනෙක් අතට බලපෑම් දෙකක් තියෙන්න එපෙයි. අඩුම තරමේ බලපෑම් දෙකක් තියෙන්න එපෙයි. අනෙක් අතට ලයිට් බිල ගෙව්වේ නැහැ කියලා ඒක මට වියදමක් නොවී තියෙනවද? ඒක වියදමක්. ඒක අප්‍රේල් මාසේ වියදම. ඔයා ගෙව්වේ නැහැ. ගෙව්වේ නැහැ කියලා වියදම නැති වෙනවද? දැන් මැයි මාසේ ලයිට් බිල එන්නේ කොහමද? අප්‍රේල් එක නැතුවද? ඒකත් එක්ක. ඒ නිසා ගෙව්වේ නැහැ කියලා අප්‍රේල් මාසේ වියදම නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. උපචිත සංකල්පයෙන් කියනවා වියදමක් ගෙව්වත් නැතත් එය වියදම ලෙස ගත යුතුයි කියලා. පැහැදිලිද?
පුතා ඒක මතක නැත්තම් උපචිත සංකල්පය ආපහු ගිහලා බලන්න. රයිට්. එතකොට ඒක ගෙව්වත් නැතත් මේක අප්‍රේල් මාසේ වියදම. එහෙනම් ඒක අප්‍රේල් මාසේ වියදම ලෙස ගත යුතුයි. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් ඒක ඒ වියදමත් මේ වියදමට ආවම වියදම තව මොකද වෙන්නේ? වියදම වැඩි වෙද්දි ලාභේ අඩු වෙනවා. එහෙනම් ලාභෙන් කියලා අඩු කරන්න පුතා ඍණ 15ක්. සමානද දෙපැත්තම? සමානයි. මේවනේ වත්කම් සමානයි. වගකීම් දනිමිකම්නේ. ඉතින් මේ 15ට මේ 15 කැපෙනවා. බිඳුවයි මේත් බිඳුවයි. හරිනේ? බැලන්ස් නේ. පුතා ඒක හොඳ ගනුදෙනුවක්. ඒක රවුම් කරලා ගෙදරදී වැඩිපුර පාඩම් කරන්න. අය මොකක්ද කියන්නේ? දේපල පිරියතා උපකරණ පිරිවැය මත 100%ක් ෂේ කළ යුතුයි වාර්ෂිකව. එමනේ. එමනේ පුතා කියන්නේ. හයිලයිට් කරගන්න පිරිවැය මත කියන එක. පිරිවැය මත කියන එක හයිලයිට් කරගන්න. ඒ කියන්නේ ගත්ත වටිනාකම. අන්න ඒක හයිලයිට් කරලා ලියන්න පුතා. ගත්ත වටිනාකම. ගත්ත වටිනාකම. පැහැදිලිද? පැහැදිලිද? හරි. දැන් මම ඔයාගෙන් අහනවා. පුතා ගෙදර ටීවී එක කීයද? ඔයා අහනවා මේ දැන් ගානද ගත්ත ගානද? මං අහනවා ගත්ත ගාන. ඒක 80කට මේ 60කට ගත්තේ 60000කට ගත්තේ. මං අහනවා දැන් කීයද වටින්නේ? දැන් 40000යි. ගත්ත ගාන තමයි පිරිවැය. ඒ කියන්නේ කීයද? 60000. දැන් වටින්නේ කීයද? 40000යි. මං අහනවා පුතා මොබයිල් එක කීයද? ඔයානස මේ ගත්ත ගානද නැත්නම් දැන් වටින ගානද? මම ගත්ත ගාන. ඒක 80000කට ගත්තේ. මම දැන් කීයද? දැන් 30000යි. දැන් ෂේ කරන්නේ මොකක් මතද පුතා? මොකක් මතද? පිරිවැය මත. ඒ කියන්නේ මොකක් මතද? ගත්ත ගානනේ. ගත්ත ගාන. දැන් මේ 300ට කියන්නේ ගත්ත ගානද? ගත්ත ගාන නෙමෙයි. 300ට කියන්නේ දැන් ගාන. යන්න ටියුට් එකට ටියුට් එකේ දේපල පිරියත කීයද පුතා? අරන් තියෙන ගාන 450යි. අද වටින්නේ කීයද? 300ටයි. ෂේ කරන්න කියන්නේ අද ගානට නෙමෙයි ගත්ත ගානට. පැහැදිලිද? මොකද්ද පුතා ෂේ කරනවා කියන්නේ? මේක පාවිච්චි කරද්දි දැන් මේ මාසේ මොකද පාවිච්චි කරාද නැද්ද? මේ ඉඩම් කොට නැගිලි මෝටරත කරා. එතකොට ඒකේ වටිනාකම අඩු වෙනවා. එහෙනම් කියලා දාන්න පුතා. එහෙනම් ඒක කියලා දාන්න. පෙර වැඩවල දාන්න. DPU ෂෙය. දේපල පිරියත උපකරණ ෂෙය සමානයි. පෙර වැඩවල දාන්නේ ෂෙය සමානයි. කීයද පුතා ගත්ත ගාන කීයද? 450යි. මේ බලන්නකෝ මේ තව මොකද්ද තියෙන්නේ? මේ තව එකක් තියෙනවනේ. තව එකක් තියෙනවනේ. තව එකක් තියෙනව නේද? කියන්නකෝ තියෙනවා. ඒ මොකද්ද?
මෝටර් රථ පුතා දැන් මේමනේ මේක දැම්මේ කවද්ද ගිහිල්ලා බලන්න මං ඩේට් එකක් හයිලයිට් කරගන්න කිව්වා නේද කවද්ද දැන් අප්‍රේල් 15 වෙනිදා අන්න හොඳ ගාණක් 10ත් හොඳ ගනුදෙනුවක් රවුම් කරගන්න පැහැදිලිද හරි දැන් මේ බලන්නකෝ අප්‍රේල් 1 වෙනිදා නේද අරන් තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා අරන් තියෙන්නේ එහෙනම් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා අප්‍රේල් 30 කියන මාසෙම පාවිච්චි කරාද නැද්ද එහෙනම් මාසයක් මේ මෝටර රථේ පැද්දද නැද්ද පැද්දා එහෙනම් මාසයක් යද්දී අගේ අඩු වෙනවද මාසයකට දැන් මේ හිතන්නකෝ මේ මෝටර රථේ දවසක් පැද්දොත් වටිනාකම අඩු වෙන්නේ කොච්චර කාලයකටද දවසක් පැද්දොත් දවසකට මාසයක් පැද්දොත් වටිනාකම අඩු වෙන්නේ මාසයකට අවුරුද්දක් පැද්දොත් අවුරුද්දකට පැහැදිලිද එහෙනම් ඔයාගේ ටියුට් එකේ අප්‍රේල් එක කියලා ඩේට් එක තියෙනවනේ අන්නේ අප්‍රේල් 1 ඒකේ අංක කීයද පුතා අංක 1 නේ අප්‍රේල් 1 කියන එක හයිලයිට් කරලා ලියන්න පුතා එහෙනම් මාසෙම ෂේ වෙනවා එහෙනම් මාසෙම ෂය වෙනවා පැහැදිලිද දවසක් පැද්දොත් අගේ අඩු වෙන්නේ දවසකට මාසයක් පැද්දොත් අගේ අඩු වෙන්නේ මාසෙකට අවුරුද්දක් පැද්දොත් අගේ අඩු වෙන්නේ අවුරුද්දකට තේරුණාද පුතා ඔව් එහෙනම් මේ අප්‍රේල් 1 ඉඳලා අප්‍රේල් මාසෙම පැද්දා එහෙනම් මේක අවුරුද්දකටම අඩු වෙනවද නැද්ද අවුරුද්දකට නෙමෙයි සෝරි මාසෙකටම එහෙනම් මුල 450 තිබ්බා මෝටර රථයකුත් තිබ්බා දෙකේ මගේ අඩු වෙනවද නැද්ද අඩු වෙනවා කොච්චරක්ද පුතා කොච්චරක්ද 100% කියන්නේ කොච්චර කාලයකටද බලන්න කොහොමද ගාණ කියන්නේ 100% කියන්නේ කොච්චරක්ද පුතා අවුරුද්දකට අඩු වෙන ගාණ 100% කියන්නේ කොච්චර කාලයකටද වාර්ෂිකව දැන් ඔය අවුරුද්දක්ද පැද්දේ මාසයක්ද එහෙනම් මේ ඉන්නේ අවුරුද්දකටනේ මාසයකට ගන්න වැඩි කරන්න 12න් එකෙන් පැහැදිලිද right ගන්න උත්තරේ නෑ කීයද ආයනේ දැන් මේ බලන්නකෝ මෙතන 600යි නේ පුතා 600ට 100ට 10ක් කියන්නේ අගින් බිංදු අයින් වුණාම එන ගාන 60යි 60 12න් බෙදුවම 5යි 5 වරක් 12 60 කියන්නේ පැහැදිලිද හරිද right දැන් එහෙනම් මේ මෝටර රථ මේ ගොඩ නැගිලි දැන් පිටතර වටිනවද නෑ ඒකේ වටිනාකම මේ මාසෙදී අඩු වුණා කොච්චරක්ද මේවා මෙච්චර වටින්නේ ඒවේ වටිනාකම අඩු වුණා කීයක්ද මේ මාසෙදී
පැහැදිලිද? හරි. දාන්නේ නම් මෙතන ඍණ 5යි. හරිද? හරිනේ? හරි. ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද පුතා? පාඩුයි. පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ. මෙච්චරල අපිට එම වියදමක් තිබ්බද? එහෙනම් අපේ වියදම දැන් මොකද උනේ? වැඩි වුණා. එහෙනම් වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. එහෙනම් ගිල දාන්න පුතා ලාභෙන් අඩු කරන්න පාක් රඳව ගත්ත ලාභෙන් අඩු කරන්න පාක්. පැහැදිලිද? හරිනේ. එතකොට මේ ගානේ හොඳ ගනුදෙනු අපි ගත්තා කීයද? 4 9 10. හරිද? හොඳ ගනුදෙනු තුනක්. අපිට ඉස්සරහට මේවා ආපහු හම්බ වෙනවා. අපි self study එකෙත් කරනවා. repeat එකෙත් කරනවා. එතකොට මේවා නැවත නැවත හැදෙනවා. එතකොට ඒ නැතත් දැන් මම කරනකම් ඉන්නේ නැතුව ඔයා ගෙදරදී පුතා මොනා කරන්න ඕනද? මේවා වැඩිපුර මොනා කරනවද? හදලා පාඩම් කරනවා. හරිද? හද පාඩම් කරනවා. තේරුණාද? හරිනේ. දැන් අපි පුතා අද ක්ලාස් එක නතර කරන හැමෝටම නම් සුබ දවසක් ඈ. Audio Jungle. Audio Jungle.